SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දෙරන මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථමෙන් අවධානය පුවත් සිරස්තල වෙත. ශක්තිමත් දේශීය ආර්ථිකයක් සඳහා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා. ජනවරමේ අරමුණ නව ව්‍යවස්ථාවක්. ඒ සඳහා කැපවන්නැයි අගමැතිගෙන් මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්. එජාප නායකත්වය ගැන තීරණයකට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අදත් රැස්වෙයි. කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළකමින් අතුරු තහනම් නියෝගයක්. පාතාල සමාජික පොඩිලැසිගේ මව අයථා මුදල් පරිහරණයකට අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීමට කෘෂි අස්වනු වැඩි කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ කෘෂි නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විශේෂ අමාත්‍යවරුන් සමග කෘෂි නිලධාරීන්, ගොවි සංගම් නියෝජිතින් සහ කෘෂි ව්‍යාපාර ආයතන නියෝජිතින්ද එක්ව සිටියා. එහිදී අවධානය යොමු වී ඇත්තේ විහා ධාන්‍ය, කාබනික පොහොර, එළවලු, පළතුරු, මිරිස්, ලුණු හෝ අර්ථාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳවයි. බීජ හා පැළ නිෂ්පාදනය, පොහොර භාවිතය, කෘෂි නිෂ්පාදන පර්යේෂණය, ගබඩාකරණය හා ප්‍රවාහනය යන සියලු ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිරි දෙවසරේදී අභියෝගගත ඉලක්ක සපුරාගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඒ අනුව අර්ථාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතාව සපුරා ගැනීමට දිරිමත් කළ යුතු බවයි. ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්ක ජය ගැනීමටත් වෙනත් ආදේශක අලවර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්ථාපල් ආනයනය සීමා කිරීමටත් හැකි බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ඔහු අනාවරණ කර ඇත්තේ ලබන වසරේදී බඩනියු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි. ගබඩාකරණයේදී හා ප්‍රවාහනයේදී වන හානිය මගහරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍යාංශය සඳහන් කළා. වසර 8ක කාලයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම නතර කර ඇති අතර එම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මෙවර හිමි වූ ජනවරමේ අපේක්ෂාව නව ව්‍යවස්ථාවක් බැවින් එවෙනුවෙන් සියලු මන්ත්‍රීවරුන් පෞද්ගලික අරමුණු පසකලා කැපවිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ අද පැවති වැඩමුළුව අමතමින්. මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී සංවිධානය කර ඇති අතර එහි පළමු දිනය අද ආරම්භ වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට කතානායක මහින්දයාපා අබේවර්ධන, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල යන මහත්වරුන්ද එක්ව සිටියා. නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර ඔවුන්ට පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය සම්ප්‍රදායන ස්ථාවර නියෝග පිළිබඳව මෙහිදී දැනුවත් කරනවා. අපි බලන්න ඕන මේ වතාවේ ජනතාව ඡන්ද දුන්නේ කාටද කියලා. අගමැති වුණත් පක්ෂ නායකයා වුණත් රටට වැඩක් කරන්නේ නැත්නම් යාව ගෙදර යවන්න ජනතාව පසුබට වුණේ නැහැ. ඒකේ මහා පණිවුඩයක් අපි ඔක්කොටම දීලා තියෙනවා. දේශපාලන පරපුරකින් පවතාවත් වැඩක් නැත්නම් වැඩ බැරි නම් ගෙදර යවුවා.
ඒ විතරක් නෙවෙයි උගත්කමට විතරක් මේ රටේ ජනතාව ඡන්දය දුන්නා කියලා හිතන්නත් බෑ. මොකද සමහර වෙලාවට කියනවා අපි උගත් විද්වතුන් වියතුන් ඒ උගත්කම වගේම රටට ආදරේ නම් වැඩ කරන්න පුළුවන් නම් පමණයි මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ. වරායද ගුවන් සේවාවද මැටිද සියඹලාද කියලා බලන්නේ නැතුව හැමදේම එක හා සමානව සලකලා ඒවා රටේ වැඩ හැටියට සලකලා වැඩ කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරන්නේ. දැන් බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුවට ආපු ගමන් ඇමතිකම. එක්ක නියෝජ්‍ය ඇමතිකමක්වත් ඕන කියලා මාත් එක්ක සමහර අය ඇවිල්ලා කතා කරලා තියෙනවා. නෑ සර් මේ රටට වැඩ කරන්න පුළුවන් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඒක හොඳයි. හැබැයි නමුත් අපි මතක තියාගන්න ඕන පාර්ලිමේන්තුවට එවන්නේ ඇමති කෙනෙක් නෙවෙයි. മന്ത്രി කෙනෙක්ව පත් කරනවා. ඇමතිකමක් නැතුව ආණ්ඩුවේ ඉන්න බැරි මිනිහට කවදාවත් විපක්ෂීය දේශපාලනය කරන්නත් බෑ. ඇමතිකමට දේශපාලනය කළ මිනිහට മന്ത്രിකමේ වගකීම් ඉටු කරන්න බෑ. එහෙම ඇමතිකම මතම ඉන්න අය තමයි විපක්ෂයට ගිය ගමන් පක්ෂ මාරු කරන්නේ. එහෙම අයට දේශපාලනයේ හොඳ අනාගතයක් නැති බව අපි තේරුම් ගන්නවා. අපිට මදු සමයක් ගත කරන්න කාලයක් නැහැ. වෛර පිරිමහන්න මට සැලකුවේ නැහැ මාව කොංගලා ඉමින් කෙඳිරි ගන්න වෙලාවක් අපිට නැහැ. දැවැන්ත ව්‍යවස්ථාව වෙනසක් ජනතාව අපේක්ෂා කරනවා. අලුත් ව්‍යවස්ථාවෙන් ඉතිහාසයෙන් වැරදි නිවැරදි කරගනී කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. අපි සියලුම පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තකට දාලා ජනතාවගේ බලාපොරොත්තු ඉස්සෙල්ලාම ඉටු කරන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තුව දිනේ වෙනත් දේ දාගන්න නැතුව පාර්ලිමේන්තුවට එන එක තමයි වඩා හොඳ. හුඟක් අය අපි දැකලා තියෙනවා පාර්ලිමේන්තුවට එනවා. ගෙදරින් අහනවා පාර්ලිමේන්තුවේ කියනවා. හැබැයි පාර්ලිමේන්තුව බැලුවම පාර්ලිමේන්තුවේ නැති වෙලාවල් තියෙනවා. ඒ කට්ටිය ඉන්නේ වෙන ගෙවල් වල. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒකට පුරුදු වෙන එකක් නෑ කියලා විශ්වාස කරමින් ඔසියල් දෙනා පාර්ලිමේන්තුවේ කටයුතු පාර්ලිමේන්තු දවසට වෙන් කරගෙන කටයුතු කරන්න සූදානම් වෙන්න ගිල්ලා සිටමින් ඔබට මම ජය පතනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පක්ෂයේ ඉදිරි වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3:30ට පැවැත්වීමට නියමිතයි. පක්ෂයේ ඉදිරි වෙනස්කම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙන අතර පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳවද අවධානය යොමු වනු ඇති. එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය බාර ගැනීමට සූදානම් බව දන්වමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ යවා ඇති ලිපිය පිළිබඳවද මෙහිදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අවධානය යොමු කෙරුණු ඇති බවයි වාර්තා වන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැන් ආපහු නායකත්වය පිළිබඳ ගැටුමක් ඇති වෙලා තියෙනවා. අපි මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කියනවා සජිත් ප්‍රේමදාසවත් කරු ජයසූරියවත් වෙන කවුරුවත් නෙමෙයි මේ පක්ෂයට වින කරන්නේ රනිල් වික්‍රමසිංහ කියන නායකවරයා. එතුමා කාගේ හරි කරපිටි මේ පක්ෂය තව දුරටත් තමන්ගේ බූදලයක් විදිහට තියාගෙන සිරිකොතර වෙලා ඉන්න අවශ්‍ය වටපිටාව තමයි මේ බන්ධනාගාර ගත වූවන්ගෙන් බාහිර සමාජයට එල්ලවන බලපෑම ඉතා නුදුරේදීම සම්පූර්ණයෙන්ම නවතා දැමිය හැකි බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්නෙනිය මහතා පවසනවා. අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ජනිත් මදුසංක හෙවත් පොඩ්ලෙසි නැමැත්තාගේ මව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ජනිත් මදුසංක හෙවත් පොඩිලැස්සි නැමැත්තාගේ මව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඊයේ පස්වරු 4:30ට පමණ 56 වැනි මෙම කාන්තාව පන්නිපිටිය මායාමාවතේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කාන්තාව සැඟව සිටි මෙම නිවස අලෙවි කිරීමට අන්තර්ජාලයට යොමු කර තිබියදී ඇය විසින් මිලදී ගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මහා පරිමාණ මද්‍රව්‍ය චාවාරමින් උපයාගත් මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකාර කාන්තාව සන්තකයේ තිබී රුපියල් 51,000ක්, ජංගම දුරකථන 5ක් සහ අධික ලෙස මුදල් හුවමාරු වූ බැංකු ගිණුම් පාස් පොතක් පොලිසිය බාරයට ගෙන තිබෙනවා. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකාර කාන්තාව අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රුපියල් මිලියන 140ක මුදල් හුවමාරු වූ බැංකු ගිණුම් 5ක් සමග මද්‍රව්‍ය චාවාරමට සම්බන්ධ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බොරලැස්කමුව ප්‍රදේශයේදී. බන්ධනාගාරවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් කරුණු පැහැදිලි කළා. සරලව ගත්තොතින් දැන් මේ බන්ධනාගාරගත ඌවන්ගෙන් එල්ලවන තර්ජන දැන් අවසන් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ
පිටතට කප්පම් ගැනීම එම නැත්නම් බැංකු ගිණුම් වලට මුදල් ලබා ගැනීම වෙනත් විවිධ දේවල් සිද්ධ වුණානේ. මේවා නැවතිලා කියලා අපිට හිතන්න පුළුවන්ද සහතිකයක් ලබා දෙන්න පුළුවන් තත්වයකදී ඉන්නේ? ඇත්තටම මට සෑහෙන දුරට සහතිකයක් ලබා දෙන්න පුළුවන්. අපිට තවත් බූස්ස බන්ධනාගාරය සහ උගුරු කොළකලස බන්ධනාගාරය යම් යම් වැඩි දියුණු කිරීම සිද්ධ කරනවා ඉදිරි මාස දෙක තුල. එහෙම සිදු කරපුවාම මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් 100%ක් නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ ජංගම දුරකථන වලට අමතරව වෙනත් තව දියුණු තාක්ෂණික උපකරණ ලැබී තිබුණා කියලා සඳහන් වුණා. ඒ කියන්නේ සැටලයිට් උපකරණ හෝ වෙනත් දේවල්. එහෙම පාවිච්චියක් සිද්ධ වෙලා තියෙනවද? අපි දන්නවා මේ ජාවාරම් කරුව මේ ලංකාවේ මේ බිස්නස් කරපු අය නෙමෙයි. මේගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් මධ්‍යව්‍ය ජාලේ ඉන්න අය. එතකොට අපි දැන් ඔබ දන්නවා දැන් බන්ධනාගාරේ ජෑමස් හයි කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ජෑමස් වලින් ඒ ෆ්‍රීකවන්සි එක ඉක්මවලා හරි ඒකට යටින් හරි ෆ්‍රීකවන්සි එකක් හොයාගෙන ජංගම දුරකථන භාවිතා කරන්න තරම් ඒගොල්ලෝ සූක්ෂමයි. ඉතින් අපි මේ ඉතාමත් සූක්ෂම කණ්ඩායමක් එක්ක වැඩ කරන්නේ. ඒ වගේම ජාත්‍යන්තර බිස්නස් කරපු අයත් එක්ක තමයි අපි මේ වැඩ කරන්නේ. කුරුණෑගල නගර මැදේ පිහිටා තිබූ බුවනකබා රජසමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජසභා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර ඇති වරන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභයාචනාධිකරණය විසින් අද අතුරුතහනම් නියෝගයක් නිකුත් කළා. අභයාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකන්වයන මහතුරුන්ගෙන් සමන්විත අභයාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. කුරුණෑගල නගර මැදේ පිහිටා තිබූ බුවනකබා රජ සමයට අයත් බවට සැලකෙන පෞරාණික රාජ සභා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා ඇති තහනම් නියෝග මෙම පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ. ඒත් මෙම නියෝගයෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන පොලිසියට හෝ ඊට සහාය වන මහේස්ත්‍රාත්වරයාගේ විමර්ශන කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බවද විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා. පෙත්සම්කාර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පෙත්සම්කරුවන්ට අද හෝ හෙට යන දෙදින තුල කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් වළකින ලෙසද එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාට නියෝග කර සිටියා. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ මෙම පෙත්සම්කරුවන්ට එල්ල කර ඇති චෝදනා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 සහ 118 එක වාගන්තිය ප්‍රකාරව වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පැවරී තිබෙන වරදවල් බවයි. එසේ තිබියදී ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නිකුත් කළේ ඇයිද යන ප්‍රශ්නය අධිකරණය හමුවේ මතුවී තිබෙන බවත් ඒ පිළිබඳ සම්පූර්ණ විභාගයක් පැවැත්වීමට සිදුවන බවත් සභාපති විනිසුරුවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව පෙත්සම් විභාග කිරීමට අවසර දෙන බව සඳහන් කළ සභාපති විනිසුරුවරයා එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩබලන පොලිස්පතිවරයා කුරුණෑගල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා නීතිපතිවරයා සහ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා යන පාර්ශව වෙත නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළා. පෙත්සම නැවත කැඳවීම සැප්තැම්බර් මාස 14 වනදා තෙක් කල් තැබුණා. COVID-19 ආසාදිතයින් 6 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 2959ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,38,00,000 ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 8,17,000කට අධිකයි. ඊයේ දිනේ වාර්තා වූ ආසාදිතින්ගෙන් දෙදෙනෙක් එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයන් වන අතර සෙසු ලාංකිකයින් දෙදෙනා මාලදිවයින සිංගප්පූරුව සහ ඉන්දුනීසියාවන් රටවල සිට පැමිණි පුද්ගලයන්. හඳුනාගැනුණු අනෙක් ආසාදිතයා ඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික වෙළඳ නාවිකයෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 2811ක්. මේ අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ලාංකිකයින් 296 දෙනෙකු දෙවයිනට පැමිණ තිබෙනවා. පාස්කු උරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 2019 වර්ෂයේ අප්‍රේල් 4 වනදා විදේශ බුද්ධ්‍යංශයකින් පූර්ව දැනුවත් කිරීමක් ලැබුණු දිනේ සිට අවස්ථා කිහිපයකදීම තමා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දුරකථනින් සම්බන්ධවද අදාළ තොරතුරු පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් නොකළ බව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ 17 වන දිනටත් ඊයේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමින්
ඉකුත් වසරේ අප්‍රේල් මාස 4 වන දින විදේශ බුද්ධ්‍යංශයක් විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කළ අවස්ථාවේ සිට ප්‍රහාර එල්ලවන අවස්ථාව වනතෙක් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති දුරකථන සංවාද පිළිබඳ විශේෂ දත්ත වාර්තාවක් ඔස්සේ ජනාධිපති කොමිසම ඊයේ නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා. එම දුරකථන දත්ත වාර්තාවට අනුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ දුරකථන අංක වලින් පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසට 2019 අප්‍රේල් මාස 5 වන දින පෙරවරු 7:59ට තත්පර 28ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 8 වන දින පෙරවරු 7:18ට තත්පර 17ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 9 වන දින පෙරවරු 8:02ට විනාඩි 4යි තත්පර 14ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 12 වන දින පෙරවරු 8:50ට තත්පර 37ක දුරකථන ඇමතුමක්ද එදිනම පස්වරු 8:07ට තත්පර 16ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 13 වන දින පෙරවරු 6:27ට තත්පර 15ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 14 වන දින පස්වරු 9:39ට තත්පර 38ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 15 වන දින පස්වරු 7:47ට විනාඩි 3යි තත්පර 19ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 20 වන දින පස්වරු 6:16ට විනාඩි 1යි තත්පර 28ක දුරකථන ඇමතුමක්ද පාස්කු ප්‍රහාර එල්ල වූ දින අප්‍රේල් මාස 21 වන දින ප්‍රහාර එල්ලවීමට පෙර තවත් දුරකථන ඇමතුමක්ද නිලන්ත ජයවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාගත්තේද යන්න ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා. තමන් විසින් අදාළ ඇමතුම් ලබා ගන්නා ලද්දේ පැජට් පාරේ පිහිටි එවකට ජනාධිපතිවරයාගේ නිල නිවසට වන අතර එහි ඇති දුරකථන ඇමතුම් පරීක්ෂා කිරීමේ ඒකකයේ විසින් ඇතැම් අවස්ථාවලදී පමණක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සම්බන්ධ කර දුන් බවට ජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා යලි අදාළ විශේෂ වාර්තාව ඔස්සේ ප්‍රශ්න කර සිටියේ 2019 අප්‍රේල් මාස 4 වන දින පෙරවරු 6:50ට විනාඩි 10යි තත්පර 40ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 8 වන දින පෙරවරු 8:12ට විනාඩි 4ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 13 වන දින පෙරවරු 7:11ට විනාඩි 9යි තත්පර 11ක දුරකථන ඇමතුමක්ද 2019 අප්‍රේල් මාස 15 වන දින පස්වරු 7:52ට විනාඩි 5යි තත්පර 6ක දුරකථන ඇමතුමක්ද පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසින් නිලන්ත ජයවර්ධන මහතාට ලැබී ඇත්ද යන්නයි. අදාළ දුරකථන ඇමතුම් තමන්ට ලැබෙන්නට ඇති බව එහිදී ජයවර්ධන මහතා පිළිතුරු ලබා දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා යලි ප්‍රශ්න කළේ ජනාධිපතිවරයාගේ නිල නිවසින් ජනාධිපතිවරයා හැරුණු විට වෙනත් අයෙකු ඔබට ඇමතුම් ලබා ගන්නේද යන්නයි. එයට පිළිතුරු දෙමින් ජයවර්ධන මහතා කියා සිටියේ ඇතැම් අය තමන්ට ඇමතුම් ගැන සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ විට ජනාධිපතිවරයාගේ නිල නිවස හරහා තමන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරන බවයි. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා දැඩිව ප්‍රශ්න කර සිටියේ අප්‍රේල් 4 වන දින විදේශ බුද්ධ්‍යංශයකින් ප්‍රහාරයක් පිළිබඳ පූර්ව දැනුවත් කිරීමක් සිදු කිරීමෙන් පසු සැලකිය යුතු අවස්ථා ප්‍රමාණයකදී ඔබ ජනාධිපතිවරයා සමග සම්බන්ධ වී ඇති බව අනාවරණ වන පසුබිමක ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ තොරතුරු ගැන ජනාධිපතිවරයා දැනුවත් කළේද යන්නයි. එම ප්‍රශ්නයට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ලබා දුන්නේ නැත යන පිළිතුරයි. අප්‍රේල් 4 වන දින WhatsApp පණිවිඩයක් තුලින් ලැබුණු පළමු පූර්ව දැනුවත් කිරීම මූලික තොරතුරක් පමණක් වූ බැවින් ඒ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් නොකළ අතර එම තොරතුර වැඩි වර්ධනය කිරීමෙන් පසු අප්‍රේල් මාස 7 වන දින ඒ පිළිබඳ ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් කළ බවයි. එසේම යම් හේකින් නිකුත් වසරේ අප්‍රේල් මාස 15 හෝ 16 ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස් වූයේ නම් පූර්ව දැනුවත් කිරීමේ තොරතුර පිළිබඳ තමන්ට ජනාධිපතිවරයා දැනුවත් කිරීමට හැකියාවක් තිබූ බවද ජයවර්ධන මහතා කියා සිටියා. කරාතේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර දස්කම් දැක්වීමට තරම් හැකියාව තිබුණත් ආර්ථික දුෂ්කරතා ඊට හරස් වූ පාසල් ක්‍රීඩකින් සිව් දෙනෙකු පිළිබඳව පුවතක් අද දෙරණ මීට මාසයකට පෙර වාර්තා කළා. එම පුවත නැරඹූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තවත් පිරිසක් මේ දරුවන් වෙනුවෙන් උපකාර කිරීමට ඉදිරිපත් වුණා. මහනුවර තෙල්දෙනිය ඇටඹේ ගහවත්ත ගම්මානයේ වෙසෙන කරාතේ ක්‍රීඩාවට දස්කම් පෑ එකම පවුලේ ක්‍රීඩකින් සිව් දෙනෙක් පිළිබඳව ජූලි 23 වෙනිදා අද දින ප්‍රධාන පුවත් විකාශයෙන් අප වාර්තා කළා. ප්‍රශ්න නැද්දේ තමා මම මේ ක්‍රීඩාවට යොමු කරේ මොකද මගේ මහත්තයාගේ ලොකුම ආසාවක් මේක. අප එම ප්‍රවෘත්තිය වාර්තා කරමින් මාසකට පසු එම දරුවන් වෙනුවෙන් උපකාර කිරීමට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වී තිබෙනවා. ඔගොල්ලෝ ගැන දැන්ට සති දෙක තුනකට ඉස්සෙල්ලා දැනගන්න හම්බුනේ දුවේ පුතේ මුලින්ම මගේ මතකයේ හැටියට දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති වලට ඔයගොල්ලෝ ගැන විකාශනය වුණා. මම ශිෂ්‍යත්ව ධර්මයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව සොයලා දෙන්නා. ඊට අමතරව ඔයගොල්ලෝගේ මේ නිවසේ
මට පේනවා තව ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා. ඉතින් මේගොල්ලන්ට ඒ සියලු දේ කරන්න හොඳ මානසිකත්වයක් තියෙන්නත් එපා. ඉතින් මේකටත් අවශ්‍ය අමුද්‍රව්‍ය ඒවා ගන්න ඒවට සහයෝගය සියල්ල ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අපි ලබා දෙනවා. මේ දරුවන් වෙනුවෙන් නිවසක් ඉදිකර දීමටත් මාසික රුපියල් 20000කින් ලබා දීමටත් ඔවුන් පොරොන්දු දෙන්නේ මේ පුංචි ක්‍රීඩකින්ගේ සිතට විශාල සහනයක් වෙමින්. මෙම සත්කාරයට ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම දානපතින් දසකගේ සහයෝගය ලැබී තිබෙනවා. මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා මෙම ක්‍රීඩකින් වෙනුවෙන් ත්‍යාගද ලබා දුන්නා. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.